හරිනේ. මම වෛද්‍ය පී හේවාගමගේ රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් සංගමයේ උපසභාපති. මම හිතනවා අපි වර්තමානයේ ඉතාම භයානක අවස්ථාවකට අවධියකට මුහුණ දීලා තියෙනවා. අපිට පේන තෙක්මානික විසඳුමක් නැති ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි 2019 දෙසැම්බර් වලින් පටන් අරගෙන 2020 මැයි මාස වෙනකොට අවසන් කරා මේකේ පළමු රැල්ල. මේ COVID-19 පළමු රැල්ල අවසන් කරත් එක්ක අපි හිතුවා මේ ප්‍රශ්නයක් අපිට එන එකක් නෑ. අපි හරි, අපි නිවැරදි වුණා. ඒකෙන්ද අපිට අපි ඊට දායකත්වය දුන්නු මිනිස්සුන්ට නිසි ඇගයීමකට ලක්ුණේ නෑ. ඒ සඳහා දේශීය වෛද්‍ය අංශය තුළ ගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න කිසිම විටයකින් පරිපාලනය හෝ රජය හෝ අවධානය යොමු කළේ නෑ. මේ සියලුම කාරණා තුළ අපට අද නැවතවතාවත් මේ ප්‍රශ්නය නැවතත් සමාජගත වෙලා තියෙනවා. මම හිතන්නේ අපි අතීතය දිහා බැලුවෙන් පස්සේ පසුගිය කාලය පුරා බැලුවෙන් පස්සේ අපි දේශීය වෛද්‍යවරුන් මේ ලංකාව පුරා විශාල අරගලයක් කරා මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරලා නැති කරලා දාන්න. නමුත් ඒක ඉදිරියට ගෙන යන්න අපට කිසිදු අංශයකින් ඉතාමත් ඵලදායී සහයෝගයක් ලැබුණේ නැහැ. අපි අපේ උත්සාහයෙන්, අපේ උවමනාවෙන්, අපේ හැඟීමෙන් අපේ කටයුතු කරා විතරයි. අද ඒ ප්‍රශ්නෙට හැබැයි අපිට සමස්තයක් හැටියට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි කියන්නේ මේක නැවතත් අපිට සාකච්ඡාවට භාජනය කරන්න කාලයක් නෙවෙයි. අපි අදාළ පාර්ශවයන්ට, අදාළ අමාත්‍යාංශයට, රජයට බල කරන්නේ මේකට ජාතික වැඩපිළිවෙල තුළට දේශීය වෛද්‍ය සේවාව අනුගත කරන්න. ඒ දේශීය වෛද්‍ය සේවාව අනුගත කරමින් මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වූ ඍජු දායකත්වය ලබා ගන්න. එහෙම වුණොත් විතරයි මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අපේ දේශීය වෛද්‍ය අංශය සතුව තියෙන ඖෂධ, ඒ වගේම ආහාර, ඒ වගේම අපේ විහරණ ක්‍රියාවලීන් මේ සමස්තය තුර සහ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රියා පිළිවෙත් මේ සියල්ලම පිළිපැද්දොත් විතරයි මේ ගැටලුව निराකරණය කරගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන මූලික સિદ્ધාන්ත නිවාරණ ක්‍රියාමාර්ග විතරක් පිළිපැදීමෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. මම හිතනවා ඒක නිසා අපි අද වඩාත් ජාතියක් හැටියට, වඩාත් රටක් හැටියට, වඩාත් සෞඛ්‍ය කාර්යාංශයක් හැටියට ශක්තිමත් වෙන්න ඕන, සාමූහික වගකීමකින් කටයුතු කරන්න. ඒක නිසා මම හිතනවා අදාළ පාර්ශවයන්ට අපි මේ මාධ්‍ය සාකච්ඡාව හරහා බල කරනවා. ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය වඩාත් ශක්තිමත් කිරීමට වහවහ කටයුතු කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. බොහොම ස්තුතියි. ආයිබුවන්, මම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ ලේකම් ජගත් රුහුණගේ. අපි රටක් හැටියට බොහොම තීරණාත්මක අවස්ථාවකට අද වෙනකොට පත් වෙලා තියෙනවා. ලෝකයේ ප්‍රබල ලෙසින් මේ කොරෝනා රෝගේ ව්‍යාප්ති වෙලා යනකොට පෞගිය වකවානුවේ අපි බොහොම සතුටින් හිටියා. අපේ රටට මේ බලපෑම අඩුයි. අපි බොහොම මේ බලපෑමෙන් මිදිලා ඉන්නවා හැටියට. අපි ආයුර්වේද වෛද්‍යවරුන් හැටියට අපි ගොඩක් සතුටු වුණා. අපේ ප්‍රතිකාර පද්ධතිය තුලින් මේ රෝගය අපිට පාලනය කරන්න හැකියුණා කියලා. මොකද අපේ වෛද්‍යවරු පළාත්වලට ගිහිල්ලා, අපේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු පළාත්වලට ගිහිල්ලා මේ රෝගය බෝ වෙනවට විරුද්ධව අපේ ප්‍රතිශක්ති ජනක ඖෂධ දීලා සැහැණ මෙහෙවරක් කරා. ඉතින් අපි බොහොම උදම් මැනුවා. නමුත් මේ අවස්ථාවේදී අපට පේනවා මොනම හෝ යම් අතපසුවීමක් හෝ වරදක් නිසා මේ රෝගය නැවතත් අපට විශාල වශයෙන් ආක්‍රමණය වෙලා තියෙනවා. මේදී ආයුර්වේද වෛද්‍යවරුන් වශයෙන් අපිට විශාල වගකීමක් තියෙනවා සමාජය වෙනුවෙන් කරන්න. ඇත්තටම ගොඩක් රෝගීන්, ගොඩක් සමාජයේ පිරිස් අපි දිහා බලන් ඉන්නවා මොනවද අපි ආයුර්වේද පැත්තෙන් මේ සමාජය තුල කරන මෙහෙවර කියලා. අපිට විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් අප වෙලා ඉන්නවා. අපේ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් දැන් රජයේ සේවයේ බැඳලා ඉන්නවා. රජයේ සේව වෛද්‍යවරුන ඒ වගේම අපේ වෛද්‍යවරු ග්‍රාමීය මට්ටමින් ඒ වගේම අපේ පාරම්පරික වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් අද රටේ සෞඛ්‍ය වෙනුවෙන් කැප වෙලා ඉන්නවා.
නමුත් අපිට විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. මේ රජයෙන් අපිට ලබා මෙච්චර කාලයක් අපි මට මතකයි අපි කලින් ඇමතිතුමිය ඉදිරිපත් කරා අපේ රෝහල් පද්ධතියේ තියෙන ගැටලු පිළිබඳව. මොකද කොරෝනා රෝගීන් අද බටහිර වෛද්‍ය ක්‍රමයට පාලනය කරගන්න බැරි වුණාම මේ රෝගීන් අනිවාර්යෙන් ආයුර්වේද පැත්තට එනවා. ඒක කාටවත් පාලනය කරන්න බෑ. අපි රජයට දැනුවත් කළා. එතනදී ඇමතිතුමිය කිව්වා ඔව් ඇත්ත අපි අනිවාර්යෙන් ආයුර්වේද රෝහල් පද්ධතිය සංවර්ධනය කරන්න ඕනේ. අපි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මට්ටමට සකස් කළ යුතුයි කියලා. එතනදී රෝහල් කීපයක් තෝරගෙන පළාත් මට්ටමින් සංවර්ධනය කරන්න එතුමිය පිළිගත්තා. නමුත් මේ වෙනකම්ම ඒ කටයුත්ත සිදු වෙලා නැහැ. මේ වෙනකම් අපේ රෝහල් පද්ධතිය බොහොම පහසුකම් මට්ටමින් ඉතාම අවම මට්ටමක සිටින්නේ. ඉතින් මේක නිසා මං හිතන්නේ අපේ රෝහල් පද්ධතියේ යටතල පහසුකම් වැඩි කළා හෙට දිනේ කොරෝනා රෝගියෙක් ආවොත් අපි ගාවට ප්‍රතිකාර කරන මට්ටමට අපි සංවර්ධනය කළ යුතුයි. මේ ගැන දැඩි අවධානය යොමු කරන්න ඕනේ මේ අවස්ථාවේදී රජය. ඇත්තටම මට මතකයි ඊයේ අපේ ගරු ඇමතිතුමා ඖෂධයක් ජනතාවට නිදහස් කළා. ඒක හරි වැදගත්. ඖෂධයක් නිදහස් කිරීම තුලින් ජනතාවේ ලොකුම බලාපොරොත්තුවක් එනවා ආයුර්වේද තුලින් අපිට දැන් පිළිසරණක් ලැබෙයි කියලා. මට මතකයි ඊයේ වෙනකොට අපිට රෝගීන් කතා කළා දැන් අපි ආයුර්වේද රෝහල් වලට කොරෝනා රෝගීන් ගන්නවද කියලා. කොරෝනා රෝගීන් අතුල් කර ගන්නවද කියලා. මේ වගේ වැරදි වැටහීමක් සමාජයට යනවා එකපාරටම. නමුත් අපි රෝහල් වශයෙන් අපි වෛද්‍යවරු වශයෙන් බොහොම අසරණ වෙනවා මේ අවස්ථාවේදී කොරෝනා රෝගීන් අපි වෙතට ආවොත් අපි කොහොමද මේගොල්ලන්ට ප්‍රතිකාර කරන්න කියලා. මෙන්න මේ සම්බන්ධව අපි රජයට දැනුවත් කරනවා අපේ ඇමතිතුමා දැනුවත් කරනවා අපේ රෝහල් පද්ධතිය ඉතා ඉක්මනටම සංවර්ධනය කළා මේ යටිතල පහසුකම් වැඩි කළා අපිට ඒ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න අවස්ථාව ලබා දෙන්න මේ වෙලාව තමයි අපිට එකම අවස්ථාව මේකින් අපි මේ අවස්ථාව අපිට ලබා දෙන්නේ නැත්නම් ඇත්තටම අපි මේ ඉගෙනගත්තු දේවල් අපේ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා සුදුසුකම් ඒ කියන්නේ විශේෂඥ වෛද්‍ය සේවාවල ඒ වගේ මේ සම්බන්ධ උසස් දැනුම තියෙන වෛද්‍යවරු ඉන්නවා මේගොල්ලන්ගේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් මේගොල්ලන්ට අවස්ථාව දුන්නොත් පමණයි. ඉතින් මේ දේ අපි රජයට මතක් කරනවා දැනුවත් කරනවා අද වෙනකොට මේ තියෙන තත්ත්වය අවබෝධ කරගන්න මේ තත්ත්වය අවබෝධ කරගෙන ආයුර්වේද ශාස්ත්‍රයට යමක් කරන්න නම් ආයුර්වේද ශාස්ත්‍රයෙන් යමක් ජනතාව වෙනුවෙන් කරන්න නම් අපිට ඒ අවස්ථාව ලබා දීලා අපේ පහසුකම් වැඩි කළා ජනතා මෙහෙවර අපෙන් ලබා ගන්න කියලා අපි රජයට දැනුවත් කරනවා. මම ප්‍රජාසේවක දිනදාරි සේනක ගමගේ ඉංගිරිය. මෙතෙන්දි මම කාරණා දෙකක් මතු කරන්න කැමති. පණිවිඩ දෙකක්. එකක් ජනතාවට දෙන පණිවිඩයක් අනිත් එක රජයට දෙන පණිවිඩයක්. මුලින්ම ජනතාවට දෙන පණිවිඩය තමයි සෑම පාර්ශ්වයකම මෙහිදී කියන කාරණයක් තියෙනවා. මොකද මෙතෙන්දී අපි බලන්න ඕන මේ වෛරසය ශරීරගත වීම වළක්වන්න නම් අපි මොකද්ද කරන්න ඕන? මම හිතන හැම පාර්ශ්වයක්ම මේ කාරණේ කතා කරනවා. මුවාරණ පැළඳීම, අත්සේදීම, ඒ වගේම සමාජ දුරස්ථභාවය, ඒ වගේ සියලු පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. නමුත් මේදී එක රික්තකයක් එක අඩුවක් අපි දකිනවා වැරදිලා හෝ වෛරසය ශරීරගත වුණොත් අපි මොකද කරන්නේ? එහෙනම් අපේ පැත්තෙන් ඒකට උත්තරයක් තියෙනවා ප්‍රතිශක්තිය වර්ධනය කරගත යුතු කාරණේ. ඒ නිසා ඒ කියන්නේ තමගේ ශරීර ශක්තිය වර්ධනය කරන්න. දැන් ප්‍රകൃති ශක්තිවත් කරගන්න. එහෙනම් අපි මොනවද කරන්න ඕන? මොකද අර පළවෙනි කාරණා අනිවාර්යයෙන්ම ඔබ සිද්ධ කළ යුතුයි. දෙවෙනි කාරණා අපි කළ යුතුයි අනිවාර්යයෙන්ම ඔබ දේශීය ආහාරවල පුරුදු වෙන්න, දේශීය පාන වල පුරුදු වෙන්න. ඔබ අපි එදිනදා පාවිච්චි කරන ප්‍රතිශක්තිය නැත්නම් අපේ ප්‍රകൃතිය නැත්නම් අපේ ශරීර ශක්තිය වර්ධනය වෙන ඉඟුරු කොත්තමල්ලි වෙනකට හුරු වෙන්න. මෙන්න මේ කියන කාරණා අපි සමාජගත විය යුතුයි. මෙන්න මේ කාරණා දෙකම තෘප්ත වුණොත් තමයි අපිට කොරෝනා නැතුව ජීවත් වෙන්න පුළුවන්. කොරෝනා එක්ක ජීවත් වෙනකොට අපි කල යුත්තේ කොරෝනා නැතුව ජීවත් වෙන්න කාරණේ. ඉතින් මෙන්න මේ දේ අපේ සමාජයේ මේ දැනුවත් විය යුතුයි. අනිවාර්යයෙන් මේ මොහොතේ අපේ ජනතාව සිටිය යුත්තේ අවටින සිළුම දෙනා කොරෝනා රෝගීන් කියලා. ඒ කියන්නේ අනිගත බියක් ඇති කරගත යුතු නෑ. අපි අනිගත බියක් ඇති කරගත්තොත් අපි ප්‍රතිශක්තිය අඩු වෙනවා. අනිගත බියක් ඇති නොකර අපි වටේ ඉන්න සියලුම දෙනා කොරෝනා රෝගීන් කියලා හිතලා ඒ සෞඛ්‍ය ප්‍රදේශය පිළිපදින්න ඉන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් ඊටමත් කෙටි කාලෙකින් මේ කොරෝනා වලින් ජය ගන්න. අනිත් කාර්යම රජයට කියන්න කැමති මේක ඊටමත්ම ආයුර්වේද ප්‍රජාසේවක නිලධාරීන් හරහා මේ දේ ක්‍රියාත්මක වෙනවා නම් විධිමත් විදිහට නීත්‍යානුකූලව චක්‍රලේඛගත කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඉතා පහසුවෙන් අපිට පුළුවන් මේක මර්ධනය කරන්න. මොකද දැන් ලංකාව පුරා දහසකට අධික සංඛ්‍යාවක් ඉන්න සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ප්‍රජාසේවක නිලධාරීන්. ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ප්‍රජාසේවක නිලධාරීන් 1000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මොවුන්ගේ සේවය මොකද මේ රජයෙන් වැටුප් ලබන නිලධාරීන් මොවුන්ගේ සේවය නිසි ලෙස ප්‍රයෝජනට ගන්න වඩා මම හිතන්නේ මේ කොරෝනා මර්ධනය කරන ඉච්චර අපහසු වෙන්නේ නැහැ.
මොකද ප්‍රතිශක්ති වර්ධක පාන ඒ උපදෙස් රජය හරහා රාජ්‍ය මැදිහත්වීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශ මැදිහත්වීම හරහා නීත්‍යානුකූල විධිමත් විදියට මේ දේවල් බිම්මට්ටමේ මිනිසුන්ට ජනතාවට ප්‍රචලිත කරන්න පුළුවන් නම් අපිට ලේසියෙන් පුළුවන් මේ රෝග වැළැක්වීමේ සටන ප්‍රජාසත්ව බලධාරී අතර ගන්න. මොකද පැහැදිලිව අපි දැනටත් අපි පළවෙනි රැල්ල එනකොට අපි ඔප්පු කළාමාරයි. මේ වෙනකොට කවුරු කිව්වත් නොකිව්වත් පිළිගත්තත් නොගත්තත් සියලුම රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට බිම්මට්ටම දක්වා සියලු දෙනා දේශීය ඖෂධ පාවිච්චි කරා. දේශීය ආහාර පාවිච්චි කරා. එයින් තමයි උන් ඒක ජයගත්තේ. මොකද මම නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනිම ඇඳිනිති ඉවත් කරත්තේ දිස්ත්‍රික්කයේ මේ මොකද අපි සියලුම නිරෝධයන මධ්‍යස්ථානවලට අපේ කමුදා කඳුරු වලට සහ සියලුම තැන්වල ජනතාවට අපි ප්‍රතිශක්ති ඖෂධ ලබා දුන්නා. ඒ ප්‍රතිඵලයක් විතර අපි දැක්කා. ඒ කිසියම් දෙනෙක් පොසිටිව් වුණේ නැහැ. ඒ නිසා අපි ඒක අත්දැකීමින් දන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් මුළු ලංකාව පුරා විධිමත් විදියට රාජ්‍ය මැදිහත් එක්ක කරනවා නම් අපිට මේ කොරෝනා මැඩලීම එච්චර අපහසු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාර්ය පිළිබඳව අවධානය යොමු කරන්න කැමති. තව දෙයක් රජයෙන් ඉල්ලන අපි අගය කරනවා ජාතික කමිටුව නිර්මාණය කිරීම. සෞඛ්‍ය ඇමතිගේ මේ අපේ රාජ්‍ය ඇමතුමාගේ මැදිහත් වීම අපි අගය කරනවා. අපි සතුටු වෙනවා. නමුත් මේ ඖෂධ ජනතාවට මිලදී ගන්න නැතුව කියන්නේ පෞද්ගලික ආයතන වලට අපිට බාර දීමේදී ගැටලුවක් තියෙනවා. පොතේ ගුණාත්මක භාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඖෂධ සංස්ථා පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. පළාත් සභාවට තියෙන නිෂ්පදනාගාර පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. නමුත් අපි දන්නේ ඒ ඖෂධ වල ඒ රෝ මැටීරියල් නැත්නම් අමුද්‍රව්‍ය ඒ ගුණාත්මක විදිහට දාන දෙන කාරණා. ඒ නිසා පෞද්ගලික අංශ වලට බාර නොදී රාජ්‍ය මැදිහත් වීම තුලම මේ දේවල් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ නොමිලේ ජනතාවට නොමිලේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාමත් වටිනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විධිමත් විදියට චක්‍රලයක ගත කළා ලංකාවේ සිටින දහසකට අධික ප්‍රජාසත්ව නිලධාරීන්ගේ සේවාව අරගෙන මෙන්න මේ දේ අපිට කොරෝනා මර්ධනය පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. මේ දේ විධිමත් ලෙස කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ වෘත්තීය පදනමේ ජාතික සංවිධායක මම ආසිරි පැතුම් පෙරේරා කොවිඩ් වසංගතයත් සමග දේශීය පාරම්පරික වෛද්‍යවරයාගේ දායකත්වය පිළිබඳව මම යමක් කියන්න කැමතියි මේ මොහොතේදී. අපිට මතකයි පළමු වරට COVID-19 කොරෝනා වෛරසය ලංකාවේ පැතිරගෙන යනකොට විශේෂයෙන් බහුල වශයෙන්ම යුරෝපයේ සහ චීනයේ පැතිරගෙන යනකොට අපි බොහොම බියෙන් ත්‍රස්තයෙන් මේ පිළිබඳව වඩාත් උනන්දුවෙන් මහ ජනතාව සහ රාජ්‍ය පාර්ශවයේ ක්‍රියා කළා. නමුත් මේ දෙවනි වර මේ පැමිණෙන අවස්ථාවේදී අපිට කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා අපේ ජනතාව විශේෂයෙන් මේ ගැන තරම්ම සැලකිලිමත් වුණේ නැහැ. චීනයට කොරෝනා වෛරසය පැතිරෙන අවස්ථාවේදී අපි ගොඩක් බයෙන් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න පටන් ගත්තා. නමුත් අපේ නොසැලකිලිමත්කම නිසා දෝ කියා සැකයක් හිතෙනවා විශේෂයෙන්ම මේ ජනතාවගේ රටවැසියන්ගේ නොසැලකිලිමත්කම නිසා දෝ කියා අපිට සැකයක් හිතෙනවා මේ ආකාරයෙන් අද රට පුරාම ඛේදවාචක බවට පත් වෙලා තියෙනවා. අපිට මතකයි පළමුවෙන්ම මේ COVID-19 වසංගතයේ මේ කොරෝනා වසංගතයේ මේ රට පුරාම යන අවස්ථාවේදී දේශීය වෛද්‍යවරුන් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් 24000ක් පමණ ලංකාවේ සිටිනවා. ගොඩාක් උත්සාහ කරා මේ සඳහා මැදිහත් වෙන්න. මැදිහත් වූ අවස්ථාවත් අපි දැක්කා. නමුත් මෙවර එහි උදාසීනත්වයක් අපිට දකින්න ලැබෙනවා. දේශීය වෛද්‍යවරයාගේ මැදිහත් වීම උදාසීනයි කිය අපිට එක වෙලාවකට හිතෙනවා. ගොඩාක් සන්තෝෂයි මෙවර අපිට දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙක් සහ වෙන වූ අමාත්‍යාංශයක් තිබෙනවා. නමුත් අපිට ගිය වර එසේ තිබුණේ නැහැ. නමුත් මෙම අවස්ථාවේදී අද වර්තමානයේ දේශීය අමාත්‍යවරයාගේ දායකත්වයේ සක්‍රියව මෙහිට මැදිහත් වෙනවාද? එහෙම නැත්නම් මේ යාන්ත්‍රණයට සහභාගී කරව ගන්නවාද කියන සැකයක් තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට මේ කොරෝනා මර්ධන කාර්යසාධක බලකායන් හෝ කමිටු විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මේ සඳහා දේශීය වෛද්‍යවරයාගේ සක්‍රිය දායකත්වයක් නියෝජනයක් තිබෙනවාද කියන එක ගැන අපිට දේශීය වෛද්‍යවරුන් හැටියට යම්කිසි සැකයක් තිබෙනවා. මන්ද අපේ හඬ තිබෙන්නේ එතන. දේශීය වෛද්‍යවරයා තුළ තමයි අපේ හඬ තිබෙන්නේ. අපේ හඬ යන්න නම් දේශීය වෛද්‍යවරයාගේ දේශීය අමාත්‍යවරයාගේ සක්‍රිය දායකත්වයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. එපමණක් නොවේ අපි පහුගිය අවස්ථාවේදී අපි මේකට මැදිහත් වෙන්න යන අවස්ථාවවලදී අපි දැක්කා අපිට කිව්වා මේ ඖෂධ අභ්‍යන්තරයට දෙන්න බෑ. මේවායින් අතුරු ආබා දෙන්න පුළුවන්. මේවා පරීක්ෂණ කරාද? මේවායි තියෙන ඔප්පු කරන්න පුළුවන් සාධක මොනවාද? එවැනි ප්‍රශ්න ගොඩක් අපට යොමු කරා. නමුත් ඒ අවස්ථාවේදී අපි දන්නා දේශීය පාරම්පරික වෙදකම තුල තිබෙනවා ශරීර අභ්‍යන්තර දෙන බෙහෙත් තියෙනවා. ශරීර බාහිරින් ප්‍රතිකාර කරන ක්‍රම තිබෙනවා. ඔබ දන්නවා දේශීය වෛද්‍යවරයා ඇහැට බෙහෙත් කරන්නේ මහා පටන් ඇඟිල්ලට බෙහෙත් මේ බඳින්නේ.
ඒ තරම් දියුණු තාක්ෂණයක් එක්ක දේශීය වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍යවරයා ක්‍රියා කරන්නේ. ඉතින් එහෙම යුගයක අපිට මේ කොවිඩ් වසංගතයට කියනවනේ ශරීර අභ්‍යන්තර දෙන්න බෑ ශරීර පිටින් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව කියන ඉතාමත්ම දියුණු වෛද්‍ය ක්‍රමයක්. නමුත් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අනපනත් තිබෙන අපි දන්නවා. 1890 ගණන් වල තිබෙන නිරෝධාන පනත වෙවෙනි පනත් දැන් සංශෝධනය වෙලා නැහැ. නමුත් පනත් සංශෝධනය කරගෙන හිටියොත් පනත් සංශෝධනය කරන්නටත් අපිට රටක් සහ ජනතාවක් සිටිය යුතුයි. මුල්ම කාරණාව තමයි අපේ රටේ සිටින රටවැසියා ආරක්ෂා වෙන්න ඕනි පනත් තියෙන. ඒ නිසා මම කියන පනත් යම් ප්‍රමාණයකට අපි පැත්තකින් තියලා මේ වෙලාවේදී අපි රට ජාතිය අපි බේරාගමු. පනත් අපි ඊට පස්සේ සංශෝධනය කරමු. මේ රටේ ජීවය අපි ආරක්ෂා කරන්න ඕනේ. එම නිසා බොහොම ගෞරවයෙන් අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අපි දන්නවා 30 වසරක් තිබිත යුද්ධයේ අතිගරු ජනාධිපතිතුමන් ඒ වගේම අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් පොදු හතුරා වෙනුවෙන් සියලුම පාර්ශව එකතු කරගත්තා. ඒකට සාක්ෂි තිබෙන ඕන තරම්. මේ රටට දැන් මේ මුහුණ දී තිබෙන මේක ඛේදවාචකයක්. මේක සුළුවෙන් තකන්න බෑ අපිට. මේ කොරෝනා ඛේදවාචකයේදී මේ මඩින්න නම් සියලු පොදු හතුරා වෙනුවෙන් සියලු පාර්ශව ඍජුවම සහභාගී කරගත යුතුයි. දේශීය පාරම්පරික වෛද්‍යවරයාගේ ආයුර්වේද වෛද්‍යවරයාගේ අරමුණ සහ ඉල්ලීම ඒකයි. මේ පෞද්ගලික අරමුණක් පෞද්ගලික දෙයක් ඉල්ලනවා නෙමෙයි මෙතන. අපි කියන්නේ රජයෙන් බොහොම ගෞරවයෙන් සහ ආදරෙන් ඉල්ලා සිටිනවා දේශීය වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍යවරයාගේ සක්‍රීය දායකත්වය පොදු සතුරා වෙනුවෙන් දායක කරගන්න මේ මොහොතේ. ප්‍රභාකරන්ව මැරුවේ සියලුම පාර්ශවයන් එකතු කරගෙන. අපි ඒක දන්නවා. අපි දේශපාලන තන්ත්‍රය දිහා බැලුවොත් අපිට ඒක පේනවා. පොදු හතුරා වෙනුවෙන් සියලුම පාර්ශවයන් රජය එකතු කරගත්තා. මේ අවස්ථාවේදීත් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. වැඳලා ඉල්ලනවා රජයෙන් කරුණා කරලා සියලුම වෛද්‍ය විද්‍යාවන් එකතු කරගන්න මේකදී. අපි කියන්නේ අද වෛකල්පික වෛද්‍ය විද්‍යාවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවා. අපි කියන්නේ ආයුර්වේද දේශීය වෛද්‍ය ප්‍රමාණය යුනානි සිද්ධ හෝමියෝපති ඕනම දෙයක්. මේ මොහොතේදී අපි පොදු සතුරා වෙනුවෙන් එක්වෙමු. එක්ව නැගිටිමු. එහෙම නොවි අපි වේද බින්න වෙලා හිටියොත් අපි දන්නේම නැද්ද කොරෝනා අපි යට කරවා ගන්නවාමයි. මන්ද අපි දන්නවද අපේ අසල්වැසි රට ඉන්දියා විශාල රටක්. නමුත් අද උන්ගේ වර්තමාන තත්ත්වය ගැන කියන්න කනගාටුයි. මේ පුංචි රටේ අපිට පුළුවන් මේක කරන්න. ඒ නිසා අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ සක්‍රීය දායකත්වය අපිට ලබා දෙන්න. ඔය කමිටු වලට අපේ පෞද්ගලයන් දාන්න. අපි සහභාගී කරව ගන්න. විශේෂයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යවරයාව සිසිර ජයකොඩි හැමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. පහුගිය දවසෙත් එතුමා ඖෂධයක් මේ ජනගත කරා. ඒක ඉතාමත් හොඳයි අපි අගය කරනවා. නමුත් මෙතුමාව සක්‍රීයව සහභාගී කරව ගන්න. අපේ වෛද්‍යතුමා කිව්වා වගේ අපේ ප්‍රකෘති ශක්තිය අපිට වඩා ගන්න පුළුවන් බෙහෙත් තිබෙනවා. කවුරුත් ගණන් ගන්න නැති ගිරාපලා මෙවැනි ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අපේ දේශීය මේ පරිසරයේ තිබෙනවා. ප්‍රතිශක්තිය මේ දේශීය ප්‍රකෘති ශක්තිය වඩව ගන්න කැඳ වර්ග තිබෙනවා. මොනර කුඩුම්බියේ කැඳ හීනැටි හාලෙන් බොන්නකො බලන්න. මේ ප්‍රකෘති ශක්තිය වැඩි වෙන්නේ නැද්ද කියන්නේ. ඒ වගේ ලිස්ට් එකක් පිටු ගණන් දෙන්න පුළුවන් මේ දේශීය වෛද්‍යවරයාට ආයුර්වේද වෛද්‍යවරයාට. ඒක වෙලා තියෙන්නේ අපේ හඬ ගෙනියන අවස්ථාවක් නෑ. අද ඉතාමත්ම සන්තෝෂයි මේ ආකාරයෙන් මාධ්‍යයක් හමුවේ අපිට කතා කරන්න ලැබුණා. නමුත් අද පුවත්පත්වල මේ සඳහා දේශීය වෛද්‍යවරයාට ආයුර්වේද වෛද්‍යවරයාට කොයිතරම් අවස්ථාවක් දෙනවද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටින අපේ හඬ ජනතාවට ගෙනියන්න පුළුවන් ඔබ හරහා පමණයි. ඒ නිසා මාධ්‍යයේ තිබෙන සහයෝගය අපි ඉල්ලා සිටිනවා. මන්ද අපි හෙට දවස සාර්ථක කරගන්න නම් අපි එකමුතු වෙතුයි අපි එක්ව නැගිටිමු.